right අපි සීමසට සමාගමක මූල්‍ය ප්‍රකාශන පාඩම අද පටන් ගන්නවා. එතකොට මේ පාඩමේ අපි මීට කලින් තීර ලෙසන් එක සම්පූර්ණයෙන් කතා කරලා තිනවා. ඉතින් අද ඉඳන් බලමු මේ කොහොමද මේකේ හදන්නේ කියලා. right පළවෙනි ගාන තියෙන්නේ සීමිත රවුමන් පොදු සමාගමේ 20 22 31 දෙනට සාරාංශගත ශේෂ පරීක්ෂණ පාත දැක්වේ කියලා අපිට දීලා තියෙනවා විස්තර ටික. ඉතින් මේ ගාන අවශ්‍ය වන්නේ LKS 1 මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කිරීම පන්තිට අනුව ප්‍රසිද්ධ කිරීම සඳහා සීමිත රවුමන් පොදු සමාගමේ පහත මූල්‍ය ප්‍රකාශන සටහන ඇතුළු ඉදිරිපත් කරන්න කියලා කියනවා. ඉස්සෙල්ස දෙකේ 331 දින අවසන් වර්ෂය සඳහා ලාභය හෝ අලාභය සහ වෙනත් ස්ථාන ප්‍රකාශනයි. ඉස්සෙල්ස දෙකේ 331 දින අවසන් වර්ෂය සඳහා හිමිකම් වෙනස් වීම ප්‍රකාශනයි සහ ඉස්සෙල්ස දෙකේ 331 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයි. මුලින්ම මේ විදිහට අපිට ඉස්සර රෝල් කරගන්න. මේ අපිට රෝල් කරගන්න එක මම කලින් සැරේ එකත් කියලා තියෙනවා. නැවත ආයෙත් කියන්න. ආදාය ප්‍රකාශනයේ මේ විදිහට රෝල් කරගෙන ඒකේ මේ විස්තර ටික මේ විදිහට දාගන්න විකුණුම් පිළිවෙල ඔක්කොම ලියන්න යන්න ලාභය වෙනත් ආදාය කෙටි ලියන්න යන්න මේ විදිහට ඔක්කොම එපා. හරි. සම්පූර්ණයෙන් ලියන්න එපා. ඉතින් කෙටි කරලා දාන බෙදාහැරීම් පිළිවෙල BP කියලා වගේ නිකන් කෙටි කරලා ලියන්න මෙතන මේ විදිහට. හරියට. හරි. මේ ආදාය පිළිවෙල ඔයගේ අවදාගන්න කිසි අවුලක් නැහැ. වචන ඔක්කොම තියෙන්න ඕනේ නැහැ. හරි කියලා ලියන්න මේ ටික විදිහටම දාගන්න. මෙතන පොඩක් ඉල තියාගන්න සාමාන්‍ය ප්‍රත්‍යාගන අතරින්ද වලට එක්සෑම් එකේ නා එකක් එන්නේ. කොටත් දෙකක් ඉල තියාගන්න. ඊට පස්සේ මෙතන නම ලියන්න සීමිත රවුමන් පොදු සමාගම. හරි නම ලියන්න තියෙන ටික දාන්න මේ විදිහට මුලින්ම ආකෘති රෝල් කරලා කලින් ලෑස්ති කර ගන්නවා නම් නම ලියන්න නැතුව අනිත් ටික ඔක්කොම සම්පූර්ණ කරගන්න. හරිද? මේ ඔක්කොම ටික දාන්න සටහන් රුපියල් 1000 කියනවා මේ විදිහට දාලා කළා තියන්න. ඊට පස්සේ දා ගන්න ඕන අනිවාර්යෙන් අපිට අනිවාර්යෙන් ඕන එකක් දෙනවා මොකද? සටහන බදු පෙරලාභ සටහන. හරිද? මේ සටහන නම්බර එක දාන්න එපා. මෙතන නම්බර එක දාලා තියෙනවානේ. මේ නම්බර එක දැම්ම දාන්නේ. මේ නම්බර එක පස්සේ දාන්න අංකයක් පුත් ලියන්න නැතුව තියන්න. හරිද? අංකයක් මොකද ලියන්න එපා. right. බදු පෙර ගන්න එක මෙන්න මේ ටික. ලියලා මෙතන රූල් 4ක් 5ක් තිබ්බනම් ඇති. ඔබට අපිට 4යි අවශ්‍ය කරන්නේ. ඒක අවශ්‍ය නැහැ. වෙනත් ආදායම් සටහනක් දෙන්න එපා දාන්න. හරිද? වෙනත් ආදායම් සටහනක් දෙන්න දාන්න එපා. ඒක අපිට අවශ්‍ය නැහැ. මේ සටහන විතරයි ගන්න. හරිද? ඒකම ආදායම් බදු සටහනක් තියෙනවනේ. ආදායම් බදු සටහන ඒව දාන්නෙත් නෑ. හරිද? ඒවත් පස්සෙට තමයි දාන්නේ. right. එතකොට ගහද ආදායම් ප්‍රකාශනයේ මූල්‍ය මේකේ බදු පෙර ලාභ සටහනයි විතරයි දැනට රෝල් කරගන්න. ඊට පස්සේ දාගන්නවා මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය. හරිද? ඒකේ මේ ටික මේ විදිහට දාගන්න ජංගම නෝනවත්කම් සින්දේ බල පිටා උපකරණ භාවිතය කියලාත්කම් ඊට පස්සේ මෙතන ලියන්න පුළුවන් ඕනනම් ඔයාලට තොගය. හරිද? තොගය කියන එක ලියන්න පුළුවන්. ඊට පස්සේ වෙනද ලැබිය යුතුද? පිළිවෙලට තියෙන්න ඕන. right. ඔය දෙක ලියන්න ආයි මුළුත් ලියන්න එපා. මෙතන රෝල් දෙක තුනක් කියලා තියා ගන්න. මුළුවත්කම් කියන එක ලියන්නත් එපා. ඊට පස්සේ හිමිකම දාලා එතන ලියන්න මේ ඔක්කොම ටික ප්‍රකාශිත සාමාන්‍ය කොටස් ප්‍රාග්ධනි සංචිත ප්‍රත්‍යාගන සංචිත පොදු සංචිත මේ ටික මේ විදිහටම ලියන්න. ඒක වෙනසක් කරන්න එපා. කෙටි කරලා ලියන්න. හරිද? මේ ඔක්කොම දිගටම ලියන්න යන්න එපා. ගොඩක් මම දැකලා තියෙනවා පේපර්ස් එකවල එනකොට සම්පූර්ණයෙන්ම ලියනවා කියන එහෙම අවශ්‍ය නැහැ. ජංගම නෝන වගකීම් මෙතනක් දෙකක් විතර තියන්න. එතන තියෙන කල්බතු ණය එකක් තියෙන සමහර බැංකු ණයක් එහෙම තිබ්බොත් එහෙම ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. එතකොට දැන්ම ලියන්න එපා. මොකද මෙතන ණය හිමියෝ කියලා ලියන්න පුළුවන්. අපිට නම් නැත්නම් වෙනද ගෙවි යුතු දෙය කියන එක ලියලා තියන්න පුළුවන්. ඒ යටතේ අය මූලිකම ඒටි මුල් ලියන්න එපා. ජංගම නෝන වගකීම් ජංගම වගකීම් දාන්න. මෙතන රෝල් දෙකක් තිබ්බනම් ඇති. වැඩියෙන් ගොඩ එකක් තියාගන්න. හරිද? ඊට මෙතනින් පල්ලෙහාට ඊටු ටික එහෙමම තියලා තියන්න. ඒ නිසා කලින් ওই විදිහට රූල් කරගන්න සටහන මේ ටික දාලා ඔය කියන විදිහට මුලින්ම ඔක රූල් කරන්න. ඊළඟට අනිවාර්යෙන් අපිට ඊළඟට ඕනේ මොකද හිමිකම් වෙනස් වීම ප්‍රකාශනයක් ඕනේ. ඒකත් මේ විදිහට රූල් කරගන්න. සමහර වෙලාවට ප්‍රත්‍යාගන නැති වෙන්න පුළුවන්. පොදු සංචිත මාතු කරන්න නැති වෙන්න පුළුවන්. එහෙම නැති වුණා කියලා එහෙම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒ තීරු දෙක කොකටද ගහලා තියන්න. තිබුණොත් දානවා නැත්තම් නැහැ. හරිද? එච්චරයි. හරි.
ඒ නිසා ඒ තීරු ගහලා තියන්න. මෙතන මොකොත් ලියන්න එපා. ශේෂය ඊකේ කියලා දාලා මුළු විස්තීර්ණ ආදායම කියන එක විතරක් ලියන්න. ඊට යටින් ආයි මොකොත් තියන්න එපා. ඊට යට රූල් දෙක තුනක් වැඩියෙන් ඉඳ තියාගන්න. හරිද? උපරිම ලකුණු දෙකක් මේකට වැටෙන්නේ ලකුණු දෙකක් නැත්නම් ලකුණු තුනක් වගේ තමයි එන්නේ. ලකුණු හතරකට අඩුවෙන් තමයි මේකට වැටෙන්නේ. ඒ නිසා මුළු විස්තීර්ණ ආදායමට කොහොමද ලකුණු දෙකක් ලැබෙයි. තව හරි හිමිකම් නිකුතක් සංචිත ප්‍රාණදන්ත කිරීමක් තියෙන්න පුළුවන්. ඒ නිසා මෙතෙන්ද රෝල් දෙකක් හරි තුනක් හරි තියාගන්න ඊට වඩා තියාගන්න එපා. හරි. එතකොට මේක ඔය විදිහට රෝල් වෙනවා. ඊට පස්සේ මෙතන ඊළඟට අපිට ඕනි කරන දේපල පිටියට ඔබ කරන සටහන මේ සටහන තනිමාරෙන් ඕන. ඒක මේ විදිහට රෝල් කරන්න. හරිද? මෙතන පිළිවෙල ප්‍රත්‍යාගණන්ගේ මෙතන ආරම්භක ශේෂය එකතු කිරීම හරිද? නැත්නම් මිලට ගත් ඒවා ප්‍රත්‍යාගරණ ඉවත් කරන එක ප්‍රත්‍යාගරණය මතක්ෂය මේ තියෙන විස්තර ටික මේ ටික ඔය විදිහටම ලියන්න. හරිද? මේ ටික ඔය විදිහටම ලියන්න. මේ අර සිරි අවශ්‍ය නැහැ. හරිද? අවශ්‍ය මේ විදිහටම ඔය ටික ඔය විදිහටම ලියා ගන්න. මේ ටික අනිවාර්යෙන් තියෙනවා. ඊට පස්සේ මේ පැත්තට අනිවාර්යෙන් ඉඩමක් තියෙන්න පුළුවන්. ඊට පස්සේ තියෙන ඒවා ගැන මොකද දාන්න එපා සටහන. හරිද? ඊට පස්සේ තියෙන ඒවා ගැන මොකද ලියන්න එපා. අන්තිමට එකතුව අවශ්‍යයි. එකතුව తీරුව තියාගන්න. ඒක පස්ස දාන්න. ඒ නිසා මෙතනදී මේ ටික රූල් කරගෙන ඊට පස්සේ මේ ටික ගහන්න නැතුව. හරිද? මේ පොඩි රෝල් දෙකක් විතර ගහලා තියාගන්න. දෙකක් තුනක් විතර නිකන් ෂේප් එකක් දාලා තියන්න. පිටුවේ ඉඩ මේ පැත්තට තියාගන්න වැඩිපුර. හරිද? තව ඕනිවත් අපිට ගහන්න. පස්සේ ගහ ගන්න පුළුවන් ඒක. ඒ නිසා මෙතන ගොඩාක් ගහන්න එපා. පොඩි තීරු දෙක තුනක් ගහලා තියන්න. ඊට වඩා වැඩි ගන්න බෑ. අවශ්‍ය වුණොත් මේක දික් කරලා ගන්න පුළුවන්. right. ඊට පස්සේ භාවිතය ඇති වත්කම් සටහනක් ඕනි. ඒ සටහනත් මේ විදිහට රෝල් කරගන්න. නම්බර් එකක් දාන්නේ. හරිද? කිසිම නම්බර් එකක් දාන්න එපා මේවට. නම්බර්ස් අයින් කරනවා. නම්බර දාන්නේ දැන්. හරි. ඊට පස්සේ මේ සටහන මේක දාගන්න. මේකත් මේ විදිහටම දාගන්න පිරිවේ එකතු කරන සමුචිතශය ආරම්භක ශය. ඔය විදිහට මම පොඩ්ඩක් ඔය ලියන්න යන්න මේ වගු ගන්න අවශ්‍යත් නැහැ. හරි. ඊට පස්සේ මේ වෙනත් ගෙවෙතු දේවල්ටත් සටහනක් නිකන් ලියලා තියන්න. ඒක මුකුත් දාන්න එපා විස්තර. හරි. ඔන්න ඔච්චරයි කරන්න තියෙන්නේ. ඔන්න ඔය සටහන් ටික දාගෙන ඊට පස්සේ පෙර වැඩ ගන්න ඕනේ. පෙර වැඩ වල වියදම් ලේඛනයක් ඕන. මේක වියදම් ලේඛනයට හදන්නත් පුළුවන්. නැත්නම් මේ විදිහට ගන්නත් පුළුවන්. වියදම් ලේඛනයට ගන්නවා නම් වියදම් ලේඛනය කියන්නේ මේක. වියදම් ලේඛනය කියලා කියන්නේ මෙන්න මේක මේ තියෙන මේ විදිහට ගත්තොත් වියදම් ලේඛනය. හරිද? ලේඛනයක් විදිහට දාලා ගන්නත් පුළුවන්. එතකොට මේකට ගොඩක් ඉඩ යනවා වෙඩි. ඒ නිසා ඊට වඩා ලේසි වෙන මේ සිස්ටම් එකට. හරිද? ඔයගේ ආදායම් ප්‍රකාශනය රෝල් කරාට පස්සේ එතනම ඉඩ තියෙනවා තීරුවක්. හොඳට බලන්න ආදායම් ප්‍රකාශනය රෝල් කරගත්තාම හරියට කල්පනා කරලා රෝල් කරලා කෙටි කරලා මේ ඔක්කොම ලියන්නේ. ඒ නිසා එතකොට පිටුවේ ලියනකොට මේ පැත්තෙන් ගොඩක් ඉඩ ඉතුරු වෙනවා. ඒ ඉතුරු වෙන ඉඩ කොටස මේ විදිහට වියදම් ටික දා ගන්න පුළුවන්. මේක මේ පැත්තට ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් පහලට දා ගන්නත් පුළුවන්. හරිද? එසා වියදම් හතරට මේ දා ගන්න. වේදන් වල බෙදා හැරීම පරිපාලන කියන වේදන් දෙක තමයි වැඩිපුර ඉන්නේ. වෙනත් වේදම් සහ මූල්‍ය වේදම් වලට අයිතම දෙකක් හෝ තුනක් ඒ. උපරිම තුනයි ඊට වඩා අඩු ප්‍රමාණයක් තමයි එතෙන්නේ. ඒ නිසා එතන වැඩියෙන් ඉන්නේ නැහැ. ඒ නිසා ඒවට වැඩියෙන් ඉඳ තියාගන්න එපා. මේ දෙකට තමයි ටිකක් වැඩියෙන් තියාගන්න ඕනේ බෙදා හැරීම සහ පරිපාලන කිරීමට. ඊට පස්සේ විකුණුම් පිරිවේ ඒව නම් වෙනම දැන් මේ ඔක්කොම ටික රෝල් කරගත්තට පස්සේ වෙනම ආයේ පිරිවේ පෙර වැඩ කියන කොටසක් අරගෙන ඒ පිරිවේ කොටස් ටික ගන්න. ඔය විදිහට ගන්න රෝල් කරගත්තට පස්සේ තමයි ගන්න පටන් ගන්න. හරිද? ගන්න හදන්න පටන් ගන්නකොට මුලින්ම එන්න ඕනි අතරේක තොරතුරු වලට. හරිද? මෙතන පටන් ගන්න අතරේක තොරතුරු ටික මුලින්ම කියනවා 20 22 3 31 දිනට අවසන් තොගේ පිරිවේ 2800ක් වන අතර ඒ ශුද්ධ උපලබ්ධියගේ 2600ක් කියලා කියනවා. හරිද? මුලින්ම ලේසි ගානක් තියෙන අපිට. එතකොට මේ ගාන හදනකොට මුලින්ම ඒ ගැළපිල්ල වගාවකට පස්සේ ඒකට ටික් එකක් දාන්නත් මතක තියාගන්න. right. අවසාන තොගේ පිරිවැය 2800යි. අවසාන තොගේ පිරිවැය විකුණුම් පිරිවැය යටතේ අවසන් තොගය. හරිද? අවසන් තොගේ පිරිවැය ගන්නවා 2800යි. 2800 ඒක විකුණුම් පිරිවැය යටතේ ගන්න අවසන් තොගේ පිරිවැය 2800යි. ඒකේ මේ ශුද්ධ උපලබ්ධියගේ 2600. එතකොට පිරිවැයට වඩා ශුද්ධ උපලබ්ධියගේ අඩුයි. ඒ නිසා ශුද්ධ උපලබ්ධියගේ තමයි ජංගම වත්කම් වල තොගය හඳුනා ගන්න ඕන නිසා තොගය 2600යි.
එතකොට තොග කපා හැරීමක් වෙනවා කියන්නේ 200කින් තොගේ කපා හරින වෙනවනේ. එතකොට බලන්න මෙතන පිරිවේ 2800 නමුත් ශුද්ධ උපලබ්ධියගේ 2600. එතකොට 200කින් තොගේ තොගයාගේ අඩු වෙලා තියෙනවා. ඒ නිසා 200ක තොග කපා හැරීමක් තියෙනවා. right. ඒ නිසා ඒක කපා හැරීම වෙනත් වේදම් දානවා. තොග කපා හැරීම 200. මේ තොග කපා හැරීම වෙනත් මේ මොකද මේ බදු පෙරලාභ සටහනටත් දාන්න තොග කපා හැරීම එකවරම ලියාගෙන යන්න right තොග කපා හැරීම බදු පෙරලාභ සටහනටත් දාන්න හරි මගේ මේ ඔටෝමැටිකලි මේ කැල්කියුලේට් වෙනවා බලය ගණන් ගන්න එපා හරි එහෙම කුත් වැටෙන්නේ නැහැ මම දාන තැන හොඳට බලා ගන්න කොතෙන්ද මේ ටික දාන්න කියලා right ඊට පස්සේ උතරෝණ පළවෙනි එක හරි. නිසා පළවෙනි එකට ටික එකක් දාගන්න. ඊළඟ එක ශේෂ පරීක්ෂණයේ සඳහන් දේපල පිරියතාව උපකරණ අයිතමගේ අයිතම මේ විදිහට සමන්විත වෙලා තියෙනවා කියලා කියනවා. මේකේ පිරිවැය මේ තියෙන්නේ. ආයේ පිරිවැය ටික ඉස්සර වෙලා දාගන්න. හරිද? මේ පිරිවැය ටික කොහොම දාගන්න දේපල පිරියත උපකරණ ලේඛනය. දේපල පිරියත උපකරණ ලේඛනයේ මොනවද තියෙන්නේ? ඊටම ගොඩනැගිලි යන්ත්‍ර. ඊටම ගොඩනැගිලි යන්ත්‍ර. ඔව් දැන් මෙතෙන් ඒවලට රූල් මදිනා වැඩිපුර දැන් මේ පැත්තට ගහ ගන්න ඉඩ තියෙනවනේ. එතකොට තීරුතාව ගහ ගන්න පුළුවන්. දැන් එක දිගට ඔක්කොම ගහලා තිබ්බහම හරි අපහසුයි. කාර්යාල උපකරණ. හරි. එහෙනම් එක දිගටම ගහන එක ටිකක් ඒ කියන්නේ 3-4ක් ගහලා සම්පූර්ණයෙන් 3යි තියෙන නිසා අපි 3ක් විතරක් ගහලා දීලා තියෙනවා. දැන් බලන්න මේක 4ක් එන්නේ. හරි එතකොට එතන ප්‍රශ්නයක් වෙනවා නේ. ඒ නිසා තමයි මම කිව්වේ අර මේක චූටිපට තීරු ගහලා තියාගන්න. මේ පැත්තේ මේ ඔක්කොම එකවර ගහන්න එපා. තව ගහන්න ඉඩ තියන්න. හරිද? තව ගහන්න මේ පැත්තේ පිටු ඉඩ තියාගෙන 3ක් විතර ගහලා තියන්න. හරි වුණොත් තව එකක් ගහගන්න. ඊට පස්සේ මේක කාර්යාල උපකරණ කියන එකක් දෙවුවා. ඊට පස්සේ එකතුව කියන එකක් දාන්න. එච්චරයි. දැන් මේක දීලා තියෙන ආරම්භක ශේෂයන් එතන දාගන්න පුළුවන් අපිට 6000යි හරිද ඉඩම් 6000යි 5500යි ගොඩනැගිලි ඊට පස්සේ යන්ත්‍ර 3500යි 2000යි 3500යි කාර්යාලය උපකරණ 2000යි සමුචිත ෂෙයාර් තියෙනවා සමුචිත ෂෙයාර් තියෙනවා 3025යි 3025යි ගොඩනැගිලි තියෙන ඉඩම් වල ෂෙයාර් නෑ 700යි 800යි 700යි 800යි හරි ඊට පස්සේ එන්න මෙන්න මෙතන තුන්වෙනි ගැලපෙන්නට ඒකේ කියනවා 20 22 3 31 තියෙන ඉඩම ප්‍රථම වරට 8200කට ප්‍රත්‍යාගරණය කර ඇත. මේ ප්‍රත්‍යාගරණේ වාර්තා කර නොමැත කියලා තියෙනවා. දැන් මේ ප්‍රත්‍යාගරණය අපි වාර්තා කරන්න ඕනේ. දැන් වාර්තා කියන ප්‍රත්‍යාගරණය කළා 8200කට. ඒ 8200 මේ ශේෂයේ භාගයේ කියන තැන ලියන්න 8200. හරිද? එතකොට 6000 පිරිවේ 6000 පේශකක් 8200ක ප්‍රත්‍යාගරණය කරා කියලා කියන්නේ. එතනින් අපිට ලැබෙන ප්‍රත්‍යාගරණ ලාභය 2200යි. නේ? 2200කින් මේ ඉඩමයාගේ වැඩි වෙලා තියෙනවා. ඒ නිසා මේ ප්‍රත්‍යාගරණය කියන තීරුවට මේ 2200 දාගන්න. right ඊට පස්සේ ඒක තමයි ප්‍රත්‍යාගරණ අතිරික්තය වෙන්නේ. ඒ නිසා ඒක වෙනත් විස්තීර්ණ ආදායම් වලට දා ගන්නවා. ඒ කියන්නේ ප්‍රත්‍යාගරණ අතිරික්තය 2200යි. ඒක මේ වලට දාගන්න. ඒ කියන්නේ මේ දෙකට දාගන්න මේ පැත්තට ගන්න එපා දැම්ම මෙතෙන්ට දාගන්න පොකට. හරිද? දෙක තුනක් තිබුණොත් ඔක්කොම එකතු කරලා මෙතෙන්ට ගන්න. එනිසා මෙතන ලියා ගන්න 2200 ඔක මේ පැත්තට ලියුවොත් ප්‍රශ්නයක් නෑ. හරිද? තැන කොතන වුණත් අවුලක් නෑ. තැන මාරු වුණා කියලා ඔයාලට ලකුණු කෙපෙන්නේ. එහෙම මුකුත් කතන්දරයක් නෑ මේකේ. හරියට ලියලා තියෙන්න ඕන දින වටිනාකම. right ඊට පස්සේ උඩ ඉතිරි හරි S21 10 එකතට ගොඩනැගිලි දෙවන වරට 3200කට ප්‍රත්‍යාගරණය කර ඇත. ගොඩනැගිලි ප්‍රථම වරට ප්‍රත්‍යාගරණය ලද ඌනතාවය 1200යි කියලා කියනවා. දැන් ගොඩනැගිලි දෙවිති වරට ප්‍රත්‍යාගරණය කරන්න ඕනේ. බලන්න ෂෙයා කරලා දෙගෙන දේපල පිරිතාව උපකරණ සලමාග ක්‍රමයට ෂෙයා කරනු ලබන අතර ප්‍රවර්තන වර්ෂ සඳහා ෂෙයා කරන්න නොමැත කියලා දීලා තියෙනවා. right එතකොට ගොඩනැගිලි ඉස්සරලා ෂෙයා කරගන්න ඕනේ. මුලින්ම ගොඩනැගිලි ෂෙයා කරගන්නේ ඉස්සර වෙලාම ගොඩනැගිලි වල මාස 6කට ෂෙයා කරගන්න ඕනේ. මාස 6කට නේද?
10කට ප්‍රත්‍යාකරණය කරන දෙවෙනි වරට ප්‍රත්‍යාකරණය කරන දවස දක්වා මුලින්ම අපි ක්ෂය කරගන්න ඕනි. එතකොට ප්‍රත්‍යාකරණය කරන්නේ 10ක පිරිවෙයි තියෙනවා 5500යි ක්ෂය අනුපාතය 10යි. එතකොට 5500 වැඩි කරන්න ඕනේ කියන 10%න් බෙදන්න ඕනේ දෙකෙන්. එතකොට එනවා මාස 6ට ක්ෂය. කීයක් එනවද මාස 6ට ක්ෂය? 5500 වැඩි කරනවා 10%යි 550යි බෙදනවා දෙකෙන් 275ක් එනවා. හරිද? 275ක් එනවා. එතකොට සමුච්චිත ක්ෂය තියෙනවා කියන්නේ 3025ක් තියෙනවා. ඒ 3025ත් මෙතෙන් එකතු කරනවා. 3025ක් තියෙනවා. එකත් එකතු වෙනවා. 275ට එකතු කරනවා 3025ක්. ඒතර ඔක්කොම ක්ෂය වෙනවා කියන්නේ 3300ක් ක්ෂය තියෙනවා. හරිද? ප්‍රත්‍යාකරණය කරන දිනේ දක්වා සමුච්චිත ක්ෂයයේද 3300ක් තියෙනවා. මේ 3300 හරිද 3300 මේ ක්ෂය සමුච්චිත ක්ෂය තියෙන සමුච්චිත ක්ෂය පැත්තේ ප්‍රත්‍යාකරණය මත ක්ෂය කියන තීරුවෙන් අඩු කරන්න 3300. හරි ප්‍රත්‍යාකරණය මත ක්ෂය කියන පැත්තෙන් අඩු කරන්න සම්පූර්ණ ක්ෂය ටික 3300. ඒ 3300 උඩක් තියෙනවා. හරිද පිරිවැය පැත්තේ තියෙන ප්‍රත්‍යාකරණය මත ක්ෂය කියන දෙපළක එක ලියවෙනවා. ඒ නිසා මෙතනිනුත් අඩු කරන්න 3300. හරි මෙතනිනුත් අඩු කරනවා 3300ක් එතනට අඩු. right ඊට පස්සේ මේක ප්‍රත්‍යාකරණය කරන්න කීයද 3200ක ප්‍රත්‍යාකරණය කරලා තියෙනවා. හරිද 3200කට තමයි දෙවෙනි වරට ප්‍රත්‍යාකරණය කරන්නේ. එතකොට 5500ක් තිබ්බ එකෙන් 3300ක් ක්ෂය අයින් වුණාම ඉතුරු වෙන්නේ 2200යි. හරිද 2200යි. ඒ 2200න් දැන් අපි ප්‍රත්‍යාකරණය කරන. එතකොට ධාරණ වටිනාකම 2200 ප්‍රත්‍යාකරණය කරන දවසට වෙනකොට එතකොට අපි ප්‍රත්‍යාකරණය කරන්න කියන්නේ 3200ට. එතකොට අපිට වැඩි වෙනවා රුපියල් 1000කින් ගොඩනැගිලි වල අගේ වැඩි වෙලා තියෙන නිසා මේ ප්‍රත්‍යාකරණය කියන තැනට එකතු කරන්න තව රුපියල් 1000ක්. එතකොට බලන්න මේ අවසාන ශේෂය කීයක් වෙනවද? 3200ක් වෙනවා අවසාන ශේෂය. එතකොට 10යි 1ට 21යි 10යි 1ට ගොඩනැගිල්ලේ පිරිවැය කීයක් වෙනවද? නැ පිරිවැය නෙවෙයි ප්‍රත්‍යාකරණ වටිනාකම ඔන්න 3200 ලැබිලා තියෙනවා. හරි. එතකොට ගොඩනැගිල්ලේ ප්‍රත්‍යාකරණයෙන් රුපියල් 1000ක අතිරික්තයක් ලැබෙනවා දෙවෙනි වරට කරන ප්‍රත්‍යාකරණය. right. ඊට පස්සේ ගොඩනැගිලි වාර්ෂික ක්ෂය කරන්න ඕනේ. දැන් ගොඩනැගිලි වාර්ෂික ක්ෂය කරන්නේ මුල් මාස 6ට මේ 5500ටම ක්ෂය කරනවා. එතකොට ඒකේ 275යි. ඉතිරි මාස 6ට දැනට තියෙන ධාරණ එහෙම නැත්නම් ප්‍රත්‍යාකරණ ඒ කියන්නේ 3200ට. ක්ෂය අනුපාතයේ වෙනසක් නෑ මෙතන. ඒ නිසා 3200ට වැඩි කරනවා 110න් බෙදනවා දෙකකින්. එතකොට 320යි බෙදනවා දෙකකින් 160යි. ඒ දෙකෙන් බෙදන්නේ මාස 6කට තමයි එතන ක්ෂය වෙන්නේ. එතකොට 160යි. මෙතන තියෙනවා මුල් මාස 6ට 275ක් ක්ෂය තිබ්බා. ඒ දෙකම එකතු වෙන්න ඕන. මතක ඇතුව ඒ දෙකම එකතු කරන්න ඕනේ. 275යි. හරිද? 160යි 275 එකතු වුනහම 435ක් වෙනවා සම්පූර්ණ ක්ෂය. හරිද? 435ක් වෙනවා සම්පූර්ණ ක්ෂය ටික. right. එතකොට 435යි එනිසා වාර්ෂික ක්ෂය විදියට දානවා 435යි. මොන වාර්ෂික ක්ෂය 435යි. right වාර්ෂික ක්ෂය 435යි. ඒක දාන්න කොහෙටද? බෙදා හැරීමේ පරිපාලන බියදම් යටතේ දාන්න ගොඩනැගිලි ක්ෂය. කීයද 435යි. මතක ඇතුව ප්‍රත්‍යාකරණය කරන කලින් තියෙන ක්ෂය ටිකයි ප්‍රත්‍යාකරණය පස්සේ තියෙන ක්ෂය ටිකයි මේ මාස 6 බෙදෙනවනේ. ඒ දෙකම එකට එකතු කරලා ගන්න ඕනේ මතක. ඊළඟට එතන ඊට පස්සේ තව කියනවා. එතන ගොඩනැගිලි ප්‍රථම වර්ෂ ප්‍රත්‍යාකරණ අද ඌනතාවයේ 1200ක ඌනතාවයක් තියෙනවා. එතකොට කලින් ඌනතාවයක් තිබිලා තියෙනවා 1200ක්. එතකොට 1200 ඌනතාවයේ කලින්ගත වෙන්නේ කොහොමද? 1200 සම්පූර්ණයෙන්ම යනවා වෙනත් වේදම් වලට නේද? එතකොට වෙනත් වේදම් වලින් දැන් 1200ක් ගිය කාලච්ඡේදේ නැත්නම් පළවෙනි වරට ප්‍රත්‍යාකරණය කරනකොට අඩු කරලා තියෙනවා. දැන් ලැබිලා තියෙන ලාභය කීයද? රුපියල් 1000යි. එතකොට 1200ක උණතාවයට වඩා අඩු ලාභයක් තමයි දැනට තියෙන්නේ. ඒ නිසා ඒ තියෙන අතිරික්තය අඩු අතිරික්තය ඒක අපි වෙනත් වේදම් වලින් අඩු කරන්න ඕනි. හරිද? ඒක යන්නේ නැහැ මෙතන වෙනත් විස්තීර්ණ ආදායම විදියට ගන්න බෑ.
හරිද? ඒයි ගන්න බැරි කලින් තියෙන උණතාවය. ඒ උණතාවය දැන් අපි අයින් කරන්න ඕනේ. ඒ උණතාවය අයින් කරන්න නම් මෙතන ලියනවා අපි වෙනත් වේදන් වල ගොඩනැගිලි ප්‍රත්‍යාගණන අතිරික්තය. හරි. මෙතන ඌනතාවයේ කපා හැරීම කියලා ලියා ගන්න පුළුවන් මෙතන. කොහොම වුණත් ඒක අඩු කරලා තමයි ලියන්නේ. හරිද? එතන මේ අඩු කරලා තමයි ලියන්න ඕනේ. මොකද වෙනත් වේදන් වලට ගිය කාල ඡේදයක 1200ක් එකතු වෙලා තියෙනවා. ඒ 1200ම අපි කපලා අයින් කරන්න ඕනේ. එක කපන්න දැන් මේ පාර ප්‍රත්‍යාගණනෙන් අපිට 1000ක් ලැබිලා තියෙනවා. ඒ නිසා 1200න් ඔන්න 1000ක් කපන්න පුළුවන්. තවත් 200ක් හිග. ඒ හිග ඊළඟ ඒ හිග 200 ඊළඟ වට ප්‍රත්‍යාගණනය කරන එකෙන් කපලා අයින් කරාට පස්සේ තවත් වැඩිපුර අතිරික්තයක් තිබුණොත් ඒ අතිරික්තය ඔන්න අපිට සංචිතයට ගෙනියන්න පුළුවන්. එතකන් ඒක ගෙනියන්න බෑ. හරි. එනිසා මේක වෙනත් වේද මේ අඩු කරාට පස්සේ බදු පෙර ලාභ සටහනට දාන්න 10යි. එතන නම් දාන ප්‍රශ්නයක් නේ. 10යි කියලා කියන්න. විශ්වවිසියකේ 7 ඒක දින පිරිවැය 2000ක් වූ යන්ත්‍රයක් මිලදීගෙන ඒ ගැනුම් ගිණුමට හර කර ඇත. යන්ත්‍රයක් අරගෙන ඒක ගැනුම් වලට හර කරලා තියෙන. යන්ත්‍රය ගැනුම් වලට හර කරන්න බෑනේ. ඒක හර කරන්න වෙන්නේ කොහෙටද? යන්ත්‍ර කිරීමට. ඒ නිසා මේ 2000 යන්ත්‍රය ගැනුම් වලින් අයින් කරලා යන්ත්‍ර වලට එකතු කරන්න ඕනේ. ඒ නිසා දේවල් පිළිත් උපකරණ ලේඛනයේ යන්ත්‍රවල මිලට ගැනීම යටතේ 2000ක් එකතු කරන්න. හරිද? 2000ක් එකතු කරලා දැනට තියෙන ගැනුම් වලින් 2000ක් අඩු කරන්න. ඇයි 2000ක් අඩු කරන්නේ? 2000ක් ගැනුම් වලට එකතු කරලා තියෙනවා. ඒ නිසා ගැනුම් තියෙනවා 6800ක්. ඒකෙන් මේ විදිහට ටික එකක් දාගන්නවා ඒක ගන්නකොට නැත්නම් මේක ආයි දෙසරයක් ක්ලියර් වෙන්න පුළුවන්. ඒ නිසා ගැනුම් ගන්නවා දැන් 6800න් 2000ක් අයින් වුණාම 4800යි. ඒක විකුණුම් පිරිවෙහ වලට දානවා ගැනුම්. හරිද? විකුණුම් පිරිවෙහ ගැනුම් 4800යි. ගැනුම් 4800යි. හරි? ගැනුම් 4800යි. ඊට පස්සේ යන්ත්‍ර ක්ෂය කරන්න ඕනි. යන්ත්‍ර මුලින්ම ක්ෂය කරනවා මේ 3500ට මුළු අවුරුද්දට. හරිද? ආරම්භක ශේෂය 3500නේ. 3500ට මුළු අවුරුද්දටම මුලින්ම අපි ක්ෂය කරමු. හරි. ඊට පස්සේ අර අලුතෙන් ගන්න එකට ක්ෂය කරනවා. right. එතකොට කාර්යාල උපකරණ යන්ත්‍ර 3500ට 120ක් නේ. 120ක් කියන්නේ 3500ට 120ක් බලන්න. 3500ට 120ක් කියන්නේ 700යි. හරිද? එතන 700. ඊට පස්සේ 2000ක එකක් ගන්නවා. කවද්ද ගන්නෙ? ඒ 2000 අතිශය කරනවා 120 ගානේ. හැබැයි ඒක ගන්න කවද්ද? 7යි 1. එතකොට 7යි 1 ඉඳන් 4යි 1ට මාස 9ක් තියෙනවා. ඒ නිසා මාස 9කට තමයි ඒක ෂෙයා වෙන්නේ. එතකොට 2000 වැඩි කරනවා 120න්. එතකොට එනවා 400ක්. ඒක බෙදන්න 12න් වැඩි කරන්න 9. එතකොට එනවා කීයද? 300ක් එනවා. එතකොට මේ දෙකේම එකතුව තමයි වාර්ෂික ෂෙයා වෙන්නේ. හරිද? මේ දෙන්නක එකතුව 700 300 ඔක්කොම 1000ක් එනවා. ඒ නිසා යන්ත්‍රවල වාර්ෂික ෂෙයා කීයද? 1000යි. යන්ත්‍රවල වාර්ෂික ෂෙයා 1000යි. යන්ත්‍ර සාමාන්‍ය පරිපාලන කටයුතු වල ගන්න ඔක නිෂ්පාදන වලට යන්නේ. නිෂ්පාදන ගිණුමක් නැහැනේ. ඒ නිසා යන්ත්‍ර ෂෙයා 1000යි. මේ බෙද මොකද? බදු පෙරලාභ සටහන ගන්න කරනකොට ඔය ෂෙයා දාන්න ඕනේ. ඉතින් ඔය ෂෙයා දානකොට සම්පූර්ණයෙන් මෙන්න මේ ඔක්කොගම ෂෙයා ටික එකට එකතු කරලා තමයි දාන්නේ. නැතුව අර වෙන වෙනම ලියන්න එපා. බදු පෙරලාභ සටහනේ ගොඩනැගිලි ෂෙයා, යන්ත්‍ර ෂෙයා, කාර්යාල උපකරණ ෂෙයා. ඔය එහෙම වෙන වෙනම ලියන්න එපා. ඔක්කොම ෂෙයා ටික එකට එකතු කරලා දාන්න. එතකොට එච්චරයි. හරි. ඊට පස්සේ තියෙන අපිට යන්ත්‍ර උපකරණ එක ෂෙයා කරන්න ඕන 110 ගන්න. 2000ක් තියෙනවා පිළිවෙල 110ක් කියලා කියන්නේ එතන 200යි. ඒ නිසා උපකරණවල ෂෙයා වෙන්නේ 200යි. හරි. ඒකේ වෙනසක් නැහැ. උපකරණවල ෂෙයා කීයද 200යි. ඒකක් දාන්න පරිපාලන වලට ෂෙයා 200යි. උපකරණ ෂෙයා 200යි. right.
ප්‍රවර්තන වර්ෂය සත කල්බදු භාරකයේ ගෙවා කල්බදු වාරික කිරීමට හර කර ඇත. වාර්ගය තුළ රුපියල් 250ක කල්බදු පොලියක් ඇතුළත් වන අතර 2022 2023 වර්ෂය සත කල්බදු පොලිය 240කි. කල්බදු රථයේ සරල මාර්ග ක්‍රම 20%කින් ක්ෂය කරනු ලබයි. ප්‍රවර්තන වර්ෂය සත ක්ෂය කර නොමැත. ප්‍රවර්තන කල්බදු වාරිකය කියලා කල්බදු වාරික කිරීමට හර කරන්නලු තියෙනවා. කොහෙද බලන්න කල්බදු වාරික කිරීම තියෙන්නේ? කල්බදු වාරික කිරීම. මේ තියෙන කල්බදු වාරික ගිණුම 750ක් තියෙනවා. එතකොට 750ක් එතන හර වෙලා තියෙනවා. මේ 750 තියෙනවා කල්බදු පොලිය කීයද 250ක්. ඒ 250 අයින් කරන්න. එතකොට කල්බදු ණය කොටස වෙන්නේ ඔන්න 500. හරිද? කල්බදු වාරිකයේ තියෙනවා කීයද? ඔක්කොම ගෙවලා තියෙනවා 750. ඒකේ 250ක කල්බදු පොලියක් තියෙනවා. ඒ 250යි කල්බදු පොලිය අයින් කරනවා. එතකොට ණය කොටස වෙන්නේ 500. එතකොට කල්බදු ණය හිමියෝ අපිට දැනට ඉන්නවා කල්බදු ණය හිමියෝ ඉන්නවා 3250ක් ඉන්නවා 3250ක් ඉන්නවා ඒ 3250න් මෙතන මේ අවුරුද්ද ගෙවන වාරකය අඩු කරනවා 500. එතකොට කීයද 3250න් අඩු කරනවා 500 2750යි 2750ක් තියෙනවා. හරිනේ 2750යි. right. මෙතන යටින් ඉරි දාලා තවදාලා තියෙනවා අපි. ඊට පස්සේ ඊළඟ අවුරුද්දේ ගෙවන්න තියෙන පොලිය මෙතනින් වාරිකයත් අඩු කරන්න ඕනේ. එතකොට 750න් අඩු කරන පොලිය කීයද 240. වාරිකයේ වෙනසක් නැහැ. හරිනේ 240. එතකොට 750න් 240ක් අයින් වුණාම 510යි. ඊළඟ අවුරුද්දේ ගෙවන්න ඕනේ කීයද 510ක් ගෙවන්න ඕනේ. මේ 510 මෙතනින් අඩු වෙනවා. අඩු වෙනවා 2750න් 510. එතකොට 2200 හදලය 2240. මේක වෙනවා මොකද ජාංකම කොටස මේක වෙනවා ජාංකම නොවන කොටස. එතකොට ජාංකම කොටස ලියනවා 510යි කල්බදු ණය හිමියෝ එතන වෙලඳ ගෙවිය යුතුද? කත ණය හිමියෝ එතකොට 510යි 510යි එතකම කල්බදු ණය හිමියෝ යනවා ජාංකම නොවන වගකීමකටත් එනවා කල්බදු ණය හිමියෝ 2240. හරිනේ 2240යි 510යි. ඔය විදිහට දෙන්න මාරු වෙලා යනවා. ඊට පස්සේ මේ අවුරුද්දේ වාරිකයේ ගෙවලා තියෙන ණය පොලිය තියෙනවා 250. කල්බදු පොලිය මූල්‍ය වියදම් යටතේ දානවා. කල්බදු පොලිය 250 තමයි ගන්න. හරි කල්බදු පොලිය 250 ගන්න. ඕක අපිට මේ බදු පිර ලාභ සටහනකට දාන්න පුළුවන් කල්බදු පොලිය 250. right. ඊට පස්සේ මේක ෂෙයා කරලා නැහැ කියලාත් කියලානේ. ඒකට මේක ෂෙයා කරලාත් නැහැ. right. ඊට පස්සේ බලන්න භාවිත අයිතියදී වත්කම් කොච්චරක් තියෙනවද කියලා. භාවිත අයිතියදී වත්කම් පිළිවෙේ තියෙනවා කියද්ද 5000ක් තියෙනවා. සමුචිත ෂය තියෙනවා කියද්ද 1000ක් තියෙනවා. හරි. ඒකට සටහනට එනවා පිළිවෙේ තියෙනවා 5000ක්. සමුචිත ෂයවල ආරම්භක ශේෂ්‍ය තියෙනවා 1000ක්. ප්‍රවර්තන වර්ෂයට ෂය කරන්න ඕනේ 5000ට 20%ක්. 5000ට 20%ක් කියන්නේ එතන 1000යි. එසා වාර්ෂික ෂය වෙන්නේ 1000යි. හරිද? ශේෂ විරික්ෂමේ තියෙන්නේ ආරම්භයේ තියෙන සමුචිත ෂය. හරි 1000යි. ඊට පස්සේ වාර්ෂික ෂය කීයද? ඒක 1000යි. එතකොට භාවිත අයිතිය වත්කම් සම්පූර්ණ වෙන එකතු 3000ක් එනවා. ඒක මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ දාන්න පුළුවන් භාවිත අයිතිය වත්කම් 3000යි. සටහන පස්සේ දාන්නේ. සටහන නම්බර එක දාන්නේ පස්සේ. 3000යි. එතකොට ඊට පස්සේ මේ බෙදා හැරීම් වියදම් වලට දාන්න බෙදා හැරීමේ ප්‍රාත ෂය භාවිත අයිතිය වත්කම් ෂය එතන සාමාන්‍ය ඕක බෙදා හැරීම් වියදම් වලට තමයි ඒක වැටෙන්නේ 1000යි. ඊළඟට තියෙනවා එතකොට මේක හරි ව්‍යාපාරයේ ගොඩනැගිල්ල 1/2021 6 එක දින කොලියට ලබා දී ඇත. මාසික ගොඩනැගිලි කොලිය 320ක් වන අතර ප්‍රවර්තන වර්ෂය තුළ ගොඩනැගිලි කොලිය ලැබී හෝ ගිණුම්ගත කර කොලිය ලැබිලා නැහැ ගිණුම්ගත කරලත් නැල්ල.
හරි ඒක මාසික ගොඩනැගිලි කොලිය කියන්නේ 320යි. 6 එක තමයි කොලියට දෙන්නේ. එතකොට 320යි මාසෙකට ඒක වැඩි කරන්න 6 එකේ ඉඳන් 7යි එක 8යි එක 9යි එක 10යි එක 11යි එක 12යි එක 1යි එක 2යි එක 3යි එක 4යි එක මාස 10ක් තියෙනවා. මාස 10ක වෙනි කරාම 3200යි. ඒක ගොඩනැගිලි කුලී ආදායම 3200යි. ඒක වෙනත් ආදායම් වලට යනවා. වෙනස ඔන්න දැන් දානවා සටහනක් වෙනත් ආදායම් යටතේ ගොඩනැගිලි කුලී ආදායම කීයද 3200යි සම්පූර්ණ ආදායම දානවා ගොඩනැගිලි කුලී ආදාය වෙනත් ආදායම් වලට. මේක ලැබිලා හෝ ගිණුම්ගත කරලා නැහැ කියලාත් කියනවා. ලැබිලත් නැහැ හැබැයි ගිණුම්ගත කරලත් නැහැ. ඒ නිසා සම්පූර්ණ එක උපචිතයි. ඒ නිසා මොකද කරන්නේ? මෙතන ජංගම වත්තම බල අයි හිමියන්ට යටින් ලියනවා ලැබිය යුතු ගොඩනැගිලි කුලී ලැබිය යුතු ගොඩනැගිලි කුලී සොරි 3200 ලැබිය යුතු ගොඩනැගිලි කුලී 3200 කියලා ඒක සම්පූර්ණයෙන් උපචිත කරනවා. ලැබිය යුතු ආදායම තාම ලැබිලා නැහැ. වාර්ෂිකය තුළ අධ්‍යක්ෂණ වේතන හා විගණන ගාස්තු පිළිපෙළේ 600ක් 400ක් ගෙවා ඇති අතර ඒ පරිපාලන වේදම් තුළ ඇතුළත් වේ. දැන් මේක පරිපාලන වේදම් වල තියෙනවා. ඒ නිසා යටද එතකොට මෙතන බලන්න ශේෂ පිරික්සීමේ තියෙනවා පරිපාලන වේදම් කියලා මේ දීලා තියෙනවා. ඒ දීලා තියෙන එක තියෙනවා. මේක නැවත ලියන්න එපා වේදම් ලේඛන. මේ දෙක දෙන්න හේතුව තමයි මේක ලියන්න ඕනේ අනිවාර්යයෙන්ම අපි බදු පිර ලාභ සටහනට දාන්න ඕනේ. මේ අධ්‍යක්ෂක වේතන සහ විගණන ගාස්තු. ඒ නිසා ඕක දෙන්නේ බදු පිර ලාභ සටහනේ ලියන්න කියලා. ඒක නැවත ලියන්න එපා. අර පරිපාලන වේදම් ලේඛනය. මෙතන මේ පරිපාලන වේදම් වල ලියන්න එපා මෙතන. හරිද? මේක ලියන්නේ මෙතන ලියන්නේ එතන ලියන්නේ. රයිට්? මේක ලියන්න එපා. ඒක ලියන්න එපා කියන තවත් හේතුව තමයි මෙතන පරිපාලන වේදම් තුල ඇතුළත් වෙයි කියලා දීලා තියෙනවා. හරිද? මේක සටහන් වෙලා නැහැ කියලා කිව්වනම් විතරයි ගිණුම්ගත කරන්නේ පරිපාලන වේදම් වල. හරිද? දැන් පරිපාලන වේදම් වල තියෙනවනේ. ඒ නිසා නැවත ලියලා වැඩක් නැහැ. මේ දෙක ලියන්න ඕනේ බදු පිට ලාභ සටහනේ. ඒක දාන්න අධ්‍යක්ෂක වේතන අධ්‍යක්ෂක වේතන විගණන ගාස්තු. අධ්‍යක්ෂක වේතන තියෙනවා 630ක් 420ක් තියෙනවා විගණන ගාස්තු. හරි 420ක් තියෙනවා විගණන ගාස්තු. ඊට පස්සේ කියනවා තවත් 20යි 22යි 3යි 32 දින උපජිත අධ්‍යක්ෂ වේතන 125ක් වන අතරට ඉදිරියට ගෙවා ඇති විගණන ගාස්තු 120යි. හරි උපජිත අධ්‍යක්ෂ වේතන 125ක් වන අතර ඉදිරියට ගෙවා ඇති විගණන ගාස්තු 120ක් කියලා කියනවා. right ඒ උපජිත අධ්‍යක්ෂ ගාස්තු වේතන 120 වේතන 125යි ඒ 125 හරිද උපජිත අධ්‍යක්ෂ ඒක දාන්න මේ මොකද්ද සටහනට මේ වෙනත් ගෙවිය යුතු දෙයක් කියන සටහන හරිද උපජිත අධ්‍යක්ෂක වේතන නේද ඔව් අධ්‍යක්ෂක වේතන උපජිත අධ්‍යක්ෂක වේතන 125යි හරි 125යි ඒක එතෙන්ද දාන්න ඊට පස්සේ ඉදිරියට ගෙව ඇති විගණන ගාස්තු 120 ඒක ජංගවත්කම් වලට දාන්න ඕනේ ඒක ජංගවත්කම් වලට ඉදිරියට ගෙව විගණන ගාස්තු 120 හරි ඉදිරියට ගෙව විගණන ගාස්තු 120ක් තියෙනවා
right. ඊට පස්සේ මේ ඉදිරියට කියව විකරණ ගාස්තුවයි මේ අධ්‍යක්ෂක වේතනයයි ඔය මේ උපචිත අධ්‍යක්ෂක වේතනයයි මෙතන සටහන් වෙලා මේ 630යි 420යි ඇතුලේ තියෙනවද නැද්ද කියන එක ගැටලුවක් නේද? හරිද? ඕක හැමෝටම දැන් එන ලොකු ප්‍රශ්නයක්. දෙපැත්තට විතරයි ගලපන්නේ. right. ඒක හොයාගන්න පුළුවන් මෙන්න මෙතෙන් එන්නේ. හදිසියේ හෝ උපචිත කොටස ගිණුම්ගත කරලා නම් තියෙන්නේ අනිවාර්යෙන් මෙතන ශේෂ පරීක්ෂමේ උපචිත කොටස තියෙනවා. හරිද? උපචිත මොනවද? අධ්‍යක්ෂ වේතනනේ. අධ්‍යක්ෂ වේතන උපචිත එකක් තියෙන්න ඕනේ. හරිද? නමුත් මෙතන නෑනේ උපචිත එකක්. නේද? උපචිත අධ්‍යක්ෂ වේතනයක් නෑ. ඒ වගේම ඉදිරියට ගෙව විකරණ ගාස්තුවකුත් නෑ. ඒ නිසා මේ ඉදිරියට ගෙව උපචිත මේ ඉදිරියට ගෙව එකයි උපචිත එකයි තාම ගිණුම්ගත වෙලා නෑ. හරිද? ඒක තාම ගිණුම්ගත වෙලා නෑ. ඒ නිසා මේ දෙක ගිණුම්ගත කරන්න වෙනවා. right. ඒ දෙක ගිණුම්ගත කරන්නේ උපචිත අධ්‍යක්ෂක වේතනය නම් පරිපාලන වේදම් වලට ඔන්න ඒ කොටස විතර. හරිද? අධ්‍යක්ෂක වේතන හරිද? 125 එකතු කරලා විගණන ගාස්තුව ඉදිරියට කියලා තියෙන විගණන ගාස්තුව 120 ඒක අඩු කරන්න. හරිද? උපචිත අධ්‍යක්ෂ වේතන 125 ඉදිරියට ගෙවා යුතු විගණන ගාස්තුව 120යි. හරි? උපචිත එකකින් ගත කරන්නේ එකතු කරලා අනිත් එක විකරණ ගාස්තුව 120 ඉදිරියට ගෙවලා තියෙන එක අඩු කරනවා. ඒක මෙතන තියෙන එකෙන් අඩු කරන්නේ නැහැ. හරිද? මේ 630යි 420යි කියන දෙකට එක ගලපන්න එපා. හරිද? ගලපන්න එපා. හරි. ගලපන්න නැතුව එතන දාන්න. ඊට පස්සේ ඕනි නම් දැන් හරිද? ඊට පස්සේ එතන ගලපන්න නැතුව දාන්න. ඊට පස්සේ මෙතන 125ක් තියෙනවනේ. හරිද? මෙතන බදු පෙර ලාභ සටහනට දානකොට වටිනාකම මිස් වුණාට නම් අවුලක් නැහැ. දැනට තියෙන 630යි මේ 630ට 125ක් එකතු කරන්න 755ක් වෙනවා. ඒක දැන් දාන්න. ඊට පස්සේ 420න් හරිද? 420න් 120ක් ඉදිරියට ගෙවලා තියෙන්නේ. මේක අඩු කරලා මෙතන 300 කියලා දෙන්න. මෙතන වටිනාකම මිස් වුණාට කිසි අවුලක් නැහැ. බලන්න අපි මේ ටික විතරයි. හරිද? වටිනාකම වැරදුනාට කිසි ප්‍රශ්නයක් නැහැ. අයිටම 4ක් ලියලා තියෙනවනේ තමයි ලකුණු දෙන්නේ. ඒ නිසා එතන ඉලක්කම් දෝෂ අවුලක් වෙන්නේ නැහැ. දැන් තියාගන්න අනිවාර්යයෙන්ම කියන කාරණාව තමයි සිද්ධ වෙන්නේ. එතකොට අනිවාර්යයෙන් මේ ටික දීලා තියෙන්නේ. පරිපාලන විධම් වල ඇතුළත් වෙන ටික දීලා තියෙන්නේ. වදු පෙර ලාභ සටහනට දාන්න. ඊට පස්සේ තව උපචිත එකක් හෝ ඉදිරියට කිව්ව එකක් තියෙනවා නම් ඒක දෙන්නේ ගිණුම්ගත කරන්න. එතකොට උපචිත එකක් නම් ඒ කොටස විතරක් පරිපාලන විධම් වලට එකතු කරනවා. ඉදිරියට කිව්ව ඇති කොටස විතරක් පරිපාලන විධම් වලින් අඩු කරනවා. ඒක මේ දෙකට බලපෑම් කරන්නේ. හරිද? මේ දෙකට ගලපන්න එපා. එහෙම වුණොත් ගාන වරදිනවා. ඊළඟට 2022 1 දින සමාගමේ සේවකයෙකු සමාගමට විරුද්ධ රුපියල් 1500ක වන්දියක් වෙලා අධිකරණයේ නඩු පවරා ඇත. සමාගමේ නීතිඥ මතය වන්නේ මේ සඳහා රුපියල් ලක්ෂ 8ක වන්දියක් ගෙවීමට සිදුවන බවයි. කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් ප්‍රතිපාදනයක් 2022 3:30ක දින වන විටත් සිදු කර නොවේ. 1500ක වන්දියක් කියලා අධිකරණයේ නඩුවක් දාලා තියෙනවා. නීතිඥ මතය වන්නේ මේ සඳහා 800ක වන්දියක් ගෙවීමට සිදුවේ. දැන් නීතිඥයෝ කියන්නේ 800ක් නේ වන්දි ගෙවන්න ඕනේ කියලා. හරිද? එයා මේ විරුද්ධ දාලා තියෙන 1500ක වන්දියක් කියලා. නීතිඥය කියන්නේ 800ක් නම් අපි වන්දි වෙන් කිරීමක් නැත්නම් ප්‍රතිපාදනයක් කරන්න ඕනි. මෙන්න මේ 800ට විතරයි. මේ 1500ටම කරන්නේ නැහැ. හරිද? මොකද තාම අපිට මේකේ තීන්දුව ලැබිලා නැහැ. ඒ නිසා අපි 800ක ප්‍රතිපාදනයක් කරනවා. ප්‍රතිපාදනය වෙන් කරන්නේ සමාගමේ සේවකයෙක්. හරිද? ඒක වෙනත් වේදන් වලට දාන්න සේවක වන්දි කියලා 800ක් වෙනත් වේදන් වලට දාන්න. ඊට පස්සේ ඒක එතන ජංගම වගකීම් යටතේ සේවක වන්දි සඳහා වෙන් කිරීම. නැත්නම් වන්දි සඳහා ප්‍රතිපාදන කියලා එකක් කරනවා. වන්දි සඳහා ප්‍රතිපාදනයේ කියලා 800. 800 තමයි වෙන් කරන්නේ. ඒ 800 බදු පෙර ලාභ සටහනට දාන්න. බදු පෙර ලාභ සටහනේ හරි එතෙන්ටත් දාන්න පුළුවන් සේවක වන්දි 800. සේවක වන්දි 800.
right. ඊට පස්සේ 330ක දින අවසන් වර්ෂය සඳහා ඇස්තමේතුගත ආදායම් බද්ද රුපියල් 860ක් වේ. වාර්ෂය තුළ ගෙවූ බදු වලින් 1250ක් පෙර වර්ෂයට අදාළ වේ කියලා තියෙනවා. right. එතකොට ප්‍රවර්තන වර්ෂයේ අපි බද්ද හොයා ගන්න ඕනි. බද්ද හොයා ගන්න ඇස්තමේතුගත ආදායම් බද්ද ඇස්තමේන්තුගත ආදායම් බද්ද විදිහට අපිට දීලා තියෙනවා 860යි. හරිද? right. ඊට පස්සේ ආයෙ වෙනම හදන්න ඕන පෙර වර්ෂයේ වෙන් කිරීම ගිය අවුරුද්දේ වෙන් කරලා තියෙන ප්‍රමාණය බලන ආදායම් බද්ද සඳහා ගිය අවුරුද්දේ වෙන් කරලා ඇති. 4යි ඒකට ආදායම් බද්ද සඳහා ප්‍රතිපාදනයේ තියෙනවා 1000ක් තියෙනවා. හරිද? 1000ක් තියෙනවා. ඒකෙන් ගෙව් ප්‍රමාණය බලන්න කීයක් ගෙව්වද කියලා. ගෙව් බද්ද මේ 1000 වෙනුවෙන් මේ අවුරුද්දේ අපි කීයක් ගෙවලාද බලන්න. ඒ 1000 වෙනුවෙන් මේ අවුරුද්දේ අපි ගෙවලා තියෙනවා 1250. ගෙව් බදුල 1250 පෙර වර්ෂයට දාලා. හරිද? මේ 1000 වෙනුවෙන් අපි කීයක් ගෙවලා තියෙනවද? 1250 ගෙවලා තියෙනවා. එතකොට කීයක් අඩුවෙන් මේ වෙන් කරලා තියෙන්නේ 250ක් අඩුවෙන් වෙන් කරලා තියෙන්නේ. මේකට කියන අපි මොකක්ද? ඌණ බදු වෙන් කිරීමක් කියලා කියනවා. right. ඌණ බදු වෙන් කිරීමක් කියලා කියනවා. එතකොට ඇස්තමේතු ගදු ආදායම් බද්ද 860යි. ඔන්න දැන් දානවා සටහනක්. හරිද? මොකද සටහන? ආදායම් බදු සටහන. ආදායම් බදු. ඇස්තමේන්තු ගත ආදායම් බද්ද 800යි. ඌණ බදු වෙන් කිරීම කියන බදු වෙන් කිරීම රුපියල් 250යි නේ. 1000ක් වෙන් කරලා තියෙන. හැබැයි 250 ගෙවලා ඒකදී 250 ගෙවුවා කියන්නේ මදි 250. ඒ 250ත් එකතු වෙනවා. ඌණ වෙන් කිරීම එකතු කරන්න ඕන. අඩි වෙන් කිරීමක් නම් අඩු කරන්න ඕන. ඒතර 1050ක් වෙනවා ආදායම් බද්ද. ඒක තමයි ආදායම් බද්ද වෙන්නේ. ප්‍රවර්තන වර්ෂයේ ආදායම් බද්ද අඩු කරන්න 1050යි එම් ප්‍රකාශ. ඊළඟට එතන බලන්න ඊට පස්සේ බදු කොච්චර ගෙවලාද කියලා බලන්න. බදු ගෙවලා තියෙනවා. ගෙව් බදු ආදායම් බදු ගෙවීම 2150ක් ගෙවලා තියෙනවා. එතකොට මේ 2150න් අඩු කරන්න ඕනේ 1250ක්. හරි 2150න් අඩු කරන්න 1250ක්. එතකොට 900ක් එනවා. හරිද? 900ක් මේ බදු ගෙවලා තියෙනවා මේ අවුරුද්දට. එතකොට මේ අවුරුද්දේ ආදායම් බදු වියදම වෙන්නේ කීයද? මේ අවුරුද්දේ ඇස්තමේන්තු කරලා තියෙන ආදායම් බද්ද වෙන්නේ 860යි. හරිද? 860යි. 800 නේ ගත්තේ. 860යි sorry. 860යි 1110ක් වෙනවා. හරි. 860. එතකොට 900ක් ගෙවලා තියෙනවා. එතකොට වැඩියෙන් කීයක් ගෙවලා තියෙනවද? වැඩියෙන් කීයක් ගෙවලා තියෙනවද? වැඩියෙන් ගෙවලා තියෙනවා 860යි වෙන් කිරීම. නේ බදු වෙන් කිරීම. ඇස්තමේතු ආදායම බද්ද 860යි. එතකොට 900න් 860ක් අඩුනම 40ක් අපි වැඩිපුර ගෙවලා තියෙනවා. ඒක හිතේනවා අපි මොකද ජංගම වත්කම් යටතේ. ජංගම වත්කම් යටතේ ඉදිරියට ගෙවූ ආදායම් බදු.
ඉදිරියට කිව්ව ආදායම් බදු 4. හරි මේක එක තියෙන සාමාන්‍ය කොටස් 300 අතුරු ලාභ එක තියෙනවා 300 අතුරු ලාභාංශ වෙනවා. එතෙන්දි කරන්නේ අපි හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශනයෙන් ලාභාංශ අතුරු ලාභාංශ ගෙවන මුදල් වලට 300 ගෙවන ලාභාංශ 300 ගෙවලා තියෙන එක මෙතන තියෙන්නේ 300 ගෙවුවා කියලා හර වෙලා තියෙනවා 300. ෂේප් එක හර වෙලා නැහැ ඒක කියලා නෑ. එතකොට මුදල් තියෙනවා 4300ක ත්‍රිමාසික බාණ්ඩ නිසා මේකට අනිවාර්යෙන් දැන් ඔන්න සටහනක් දාගන්න වෙනවා අපිට. රයිට්. ඔන්න සටහනක් දාගන්න වෙනවා. ඒ නිසා පහලින් දාන්න සටහනක්. මොකද්ද සටහන? මුදල් හා මුදල් සමාන දැ. මුදල් හා මුදල් සමාන දැ. කියලා සටහන දානවා. මොනවද මුදල්? මුදල් තියෙනවා. මුදල් තියෙනවා කොච්චරද? මුදල් තියෙනවා 4300ක් තියෙනවා. භාණ්ඩාගාර බිල්පත් භාණ්ඩාගාර බිල් තියෙනවා 2100ක් තියෙනවා. අර අතුරු ලාභාංශ කිව්වේ ඒකද? අතුරු ලාභාංශ කිව්ව 300ත් මෙතනින් අඩු කරන්න. එතන තමයි ගාන හරියට ඉන්නේ. එතන මුදල් හා මුදල් සමානද 6100ක් එනවා. මේක ඔන්න සටහන. හරිද? මේක පස්සේ දාගමු. ඊට පස්සේ රඳවාගත් තිබෙන භාවිතා කළ 1000ක් සංචිත ප්‍රාග්ධනිත කරලා තියෙනවා. ඒක හිමිකම් වෙනස් වීම ප්‍රකාශ වෙනවා සංචිත ප්‍රාග්ධනිත කිරීම. සංචිත ප්‍රාග්ධනිත කිරීම සාමාන්‍ය කොටස් වලට 1000 එකතු කරලා සංචිතෙන් රඳවාගත් තිබීම භාවිතා කරන නිසා 1000ක් රඳවාගත් තිබීම වලින් අඩු කරනවා. පොදු සංචිතයට 500ක් මාරු කරනවා. ඒ නිසා රඳවාගත් තිබීම වලින් 500ක් අඩු කරලා පොදු සංචිතයට 500ක් එකතු කරනවා. පොදු සංචිතයට මාරු කරනවා. right 500. මේ ටික දාගත්තට පස්සේ දැන් තියෙන්නේ ශේෂ පිරික්සුමේ තියෙන තොරතුරු ටික ගන්න. අපි දේවල් පිළිතුරු කරන එතන ගත්තා ඒක. ඊට පස්සේ තෝගේ 1250යි 1250යි විකුණුම් පිරිවැයට ගන්න ආරම්භක තෝගය 1250යි. ඊට පස්සේ වෙළඳ ලැබිය යුතු දේ 5600යි 5600යි ජංගම වත්කම් වල ඊළඟට මේ ටික්ස් කරලා තිබුණා රිලීසි පරිපාලන වේදම් 3200. දැන් මේ පරිපාලන වේදම් 3200 මෙතන ලියන්න. පරිපාලන වේදම් යටතේ ලියනවා ශේෂය 3200 කියලා. හරිද? 3200 කියලා සම්පූර්ණ ශේෂයව දාන්න. ඊට පස්සේ 4100කුත් තියෙනවා බෙදා හැරීම. මෙතනත් එහෙමයි ශේෂය 4200. 4100. ඊළඟට ආදායම් බද්ධ ගත්තා. ප්‍රකාශිත සාමාන්‍ය කොටස් 15000යි. මේක පිටට ලියන්න 15000යි. ආරම්භක විශේෂය 15000යි. හදවාගත් තිබෙම 1250යි. ආරම්භක ශේෂය. ඊළඟට විකුණුම් 20500යි. ආදායම් ප්‍රකාශනයේදී ඊළඟට සමුචිත ෂය ගත්තා. මේක හරි. හරි දැම්ම ප්‍රතිපාදනයේ බෙල්ල ගෙවිය යුතු දේ 5725යි. නයි හිමි 5725යි. හරි. දැන් ඒක තුරන් තියෙන මුලින්ම
ආදායම් ප්‍රකාශනයෙන් පටන් ගන්න එකතු කරන්න විකුණුම් දැන් විකුණුම් පිරිවේ අපි ලියා කරන්නේ. ඒ නිසා විකුණුම් පිරිවේ එතන එකතු කරන්න. විකුණුම් පිරිවේ එකතු වෙනවා. එතන 6050න් 2000ට අඩු වුණාම 3250ක් වෙනවා විකුණුම් පිරිවේ. අඩු කරනවා 3250යි. ඊට වෙනත් ආදායම් තිබ්බ දැන් දාන්න ඕනේ මෙතෙන් තමයි දැන් දාන්නේ සටහන් අංක 1. දාලා වෙනත් ආදායම් කීයක් තියෙනවද කියලා බලන්න වෙනත් ආදායම් තියෙනවා 3200ක් තියෙනවා 3200 මෙතන ලියලා වෙනත් ආදායම් වලට දැන් දාන්න සටහන අංක 1. හරිනේ වෙනත් ආදායම් වලට ඔන්න අංක 1 කින් සටහන දැම්මා. ඒක දැන් මුලින්ම ලියගෙන තියෙන්න ඕනේ නැහැ. හරිද? සටහන තියෙන තැන වෙනස් වුණාට අවුලක් නැහැ. හැබැයි නම්බර එක හරියට දාලා තියෙනවා. ඒක එච්චරයි. ඊට පස්සේ වේදන් ටික ඔක්කොම එකතු කරන්න දැන් වේදන් ලේඛනය වුණා අපිට. හරි වේදන් ටික ඔක්කොම එකතු කරන්න. එතන 5100ක් තියෙනවා. මේක ගණනාව මෙතෙන්. ඊට පස්සේ පරිපාලන වේදන් වල ඔක්කොම එකතු 4840යි. හරි ඒකක් දාන්න මෙතෙන්. ඊට පස්සේ වෙනත් වේදන් උන් ගත්තාම වෙනත් වේදන් වල සම්පූර්ණ එකතුව ගත්තාම මෙතන එකතුවක් එන්නේ නැහැ මේ. කැපිලා යනවා. හරි. එනිසා ශේෂයක් එන්නේ නැහැ. එතන බිඳුවයි. ඊට පස්සේ මූල්‍ය වේදම් ගත්තාම තියෙන්නේ කල්බදු පොලේ 250 විතරයි. නේද 250. right ඊට පස්සේ වේදන් ටික සම්පූර්ණයෙන් එකතු කරන්න එතන එනවා 10190. එකේ මේ දෙක 10250ට 3200 එකතු කරලා 10190 කඩු කරනවා. ඒක අඩු කරාට පස්සේ බදු පෙර ලාභ වෙනවා කීයද? 10260ක් එනවා. ඒකට දාන්න අංක 2 සටහන. හරිද? සටහන අංක 2 කියලා දාන්න. ඒක එන්න මෙන්න මෙතන සටහනට දානවා අංක 2. right ඊට පස්සේ ආදායම් බදු තිබ්බ සටහනක් අංක 3 ආදායම් බදු වලට ඔන්න දැන් දාන්න සටහන අංක 3. හරි ඊට පස්සේ ප්‍රත්‍යාගන්නේ මෙතන 2200මයි සක් නැහැ. එතකොට කාලංචේදී ලාභේනවා අපිට 9150ක් ස්ථීන ආදායම 2200ක් එනවා. ඒක හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශනයට ගෙනියනවා. ප්‍රත්‍යාගන සංචිතය වලට දානවා 2200යි 9150යි නේ 9150යි 2200. හරි මේ 9150යි ප්‍රත්‍යාගන සංචිතය 2200යි ඔක්කොම දාන්නේ මොකක්ද මුළු විස්තීර්ණ ආදායම කියන මෙන්න මේ තීරුවේ තමයි මේ දෙක දාන්නේ. හරි ඊට පස්සේ ආදායම් ප්‍රකාශනයේ වැඩ කොටස ඉවරයි. ඊට පස්සේ එනවා මූල්‍ය තත්ත්වයට. මූල්‍ය තත්ත්වය ගත්තාම දේපල පිළිත් උපකරණ ලේඛනය තමයි තියෙන මුලින්ම. හරි නම දාන්න. දේපල පිළිත් උපකරණ ලේඛනයට ආවට පස්සේ දේපල පිළිත් උපකරණ ලේඛනයත් එකතු කරන්න. ඔක්කොම තීරු ටික එකතු කරලා මෙතන එනවා 18900ක් පිළිවෙ. ෂය එනවා සම්පූර්ණයේ 2860ක් අඩු වුණාම ධාරණා ගෙනවා 16040ක් වෙනවා. ඒ 16040 තමයි දෙන්න ගන්න ඕන 16040 තමයි ගන්නෙ දේපල පිළිවෙල. එතන දානවා කියන අන්තිම එතන ඉවර වෙච්ච සටහන්. මෙතන 3න් ඉවරයි. නම් මෙතන පටන් ගන්න කියන 4යි. හරිද? ඊට පස්සේ එක 5. භාවිත අයිතියතුවත්කම එක 5 අපි ලියාගෙන නැතිද? දැන් මේ සටහන් දෙක දාන්න මෙතන ඇවිල්ලා 4 භාවිත අයිතියතුවත්කම වලට 5. හරි. ඊට පස්සේ right ඊට පස්සේ තෝගේ වෙන මෙතන මේ අපිට ඕන ගන්න මුදල් හා මුදල් සමානද ඒකට සටහනක් තියෙනවා ඒ නිසා අපි ඒකට දානවා 6 වෙනි අංකය right number 6 දාලා දැන් බලන්න සටහන කොහොමද තියෙන්නේ කියලා සටහනේ තියෙනවා සම්පූර්ණ එකතුව 6100යි ඒක තමයි මුදල් හා මුදල් සමාන දේවල් ගන්න කිසිම වෙලාවක භාණ්ඩාගාර බිල්පත් මුදල් කියනවා වෙන වෙනම ලියන්න යන්න එපා හරිද ඒකට ඒක තිබුණොත් සටහනක් දාන්න මේ භාණ්ඩාගාර බිල්පත් එහෙම නැතුව නිකන් මුදල් විතරක් නම් දීලා තියෙන්නේ නැත්නම් කෙලින්ම මුදල් නම් මුදල් සමාන දෙයක් කියලා තියෙනවා මේ අතුරු ලාභාංශ ගෙවන එක ආයි සටහනක දාන්න අවශ්‍ය නැහැ කෙලින්ම අඩු කරලා ගන්න ඒකට ආයි සටහනක් ලියන එක අපරාධයි එහෙම නැතුව මේ විදිහට මුදල් භාණ්ඩාගාර බිල්පත් වගේ එහෙම තියෙනවනම් තමයි සටහනක් දාන්න ඕන හරිද එහෙම නැතුව නිකන් මේ අතුරු ලාභාංශ ගෙවීම විතරක් ගිණුම් ගත කරන්න තිබුණා නම් අවශ්‍ය වෙන්නේ නැහැ ඊළඟට හරි ඊට පස්සේ මොකද කරන්නේ එනවා හිමිකම් වෙනස් වීම ප්‍රකාශනයේ ඒකේ තියෙන තොරතුරු ටිකක් මේ විදිහට ගන්න 10000යි රයිට් අවසාන සෙක්ෂන් එක මේ විදිහට ගන්න ඊට පස්සේ කල්පද ණය හිමියෝ ඒක හරිය ඉච්චරයි තියෙන්නේ වෙනද කේද මෙතන එනවා වෙනත් ගෙවිය යුතුද
වෙනත් කිවිතු දෙසටහනක් තියෙනවා. ඒක සටහනක් 7 නේද? 6 7 හත්වෙනි එක එකතුව බලන්න කීයක් තියෙනවද කියලා. එක එක තියෙන එකතු උපචිත අධ්‍යක්ෂණ වේද 125ක් තියෙනවා. ඒක දාන්න. right ඊට පස්සේ තුලණය කරන්න ඔක්කොම බැලන්ස් වෙනවා 36700ට. ඔය විදිහට ගාන තුලණය වෙනවා ඉතින්. right ඔය විදිහට තමයි ඉතින් ගාන හදන්නේ. ලේසි ගන්න. හරි. පිළිවෙලට අර ඉස්සරවම මොළේ තත්ත්ව ප්‍රකාශනයේ ආදාය ප්‍රකාශන හිමිකම් වෙනස් වීම ප්‍රකාශනයේ ඒ ප්‍රකාශන ටික හරියට මුලින්ම රෝල් කරගන්න. මේ ටික හරියට රෝල් කරගත්තට පස්සේ හරියම ලේසි මේ ටික හදාගෙන යන්න. right